හරි. එහෙනම් දැන් මෙතන වැඩ පටන් ගමු. දරුවනේ ලියන්නකො මේ ගාන. මිරිස් පැල තවානක මිරිස් පැල තවානක තිබූ මිරිස් පැලවල උස ආසන්න සෙන්ටිමීටරයට මැන ලබාගත් දත්ත සමූහයක් පහත දැක්වේ. මෙතෙක් කරපු ඔක්කොම පාඩම් එනවා. මිරිස් පැල තවානක තිබූ මිරිස් පැලවල උස ආසන්න සෙන්ටිමීටරයට මැන ලබාගත් දත්ත සමූහයක් පහත දැක්වේ. 12 කොටුවක් අතෑරිය 11 කොටුවක් අතෑරිය 10 13 14 10 12 13 14 12 අලුත් පේලියක 11 13 12 14 15 10 13 12 11 15 පුතේ අම්මලා තාත්තලා එක්ක කතා කරන්න එපා වැඩ කරන්න. අම්මලා තාත්තලාත් වගකීමෙන් ඉන්නවනේ කතා කරන්න නැතුව ඉන්න දරුවොත් එක්ක. මිරිස් පැලයක මධ්‍යන්න උස ගණනය කරන්න. මිරිස් පැලයක මධ්‍යන්න උස ගණනය කරන්න. මිරිස් පැලයක මධ්‍යන්න උස ගණනය කරන්න. right? ලියන්න මධ්‍යන්න උස සමානයි මුළු උස බෙදීම වාර ගණන එකතුව. හරි මුළු උස එකතුව. මුළු උස එකතුව බෙදීම වාර ගණන. මුළු උස එකතුව බෙදීම වාර ගණන. මුළු ලකුණු එකතුව බෙදීම වාර ගණන කිව්වත් හරි. right? දැන් සොයන්න බලන්න.
පුළුවන් තරම් පුළුවන් අය කැමරා ඔන් කර ගන්න ඕන. බැරි අය ඔෆ් කරගෙන ඉන්න කමන්නේ අවංක වෙන්න තමන්ට අවංක වෙන්න. මධ්‍යන්නේ සොයලි ඉවරයත් උස්ස ඔව් විභාගේ තියෙන්නේ 31 ඉරිදා පූර්ව භාග 5 සිට පූර්ව භාග 7:30 දක්වා. මේ වෙලාවට ඉන්ටර්නෙට් ස්පීඩ් එක හරිම අඩුයි. දහය 20 30 40 50 60 70 80 90 100 120 130 150 160 170 180 200 2 3 6 10 2 3 6 10 12 15 19 21 22 25 27 29 34 37 39 40 45 245 හරියට උස්සන් 245 හරි වෙදිම 20 තරහක් යනවා සමහර අයට. හරි කමන්නේ 247යි සර්. කමන්නේ මම ඉතින් ඕන එකට ඔර්තු වෙන්නේ. හොඳයි. එක දවසක් කතාවක කියලා දුන්නා. රයිට්. ආකයි කතා. රයිට්. ඔය මතකයි මේ ළමයින්ට නේද? හොඳයි. කතා මතකයි. ඔයාලත් එක කියන්න. අද කතා තමයි උගන්නන්න තියෙන වෙයි වාගයක් උගන්නන්න හම්බුන්නේ නැහැ. කැමරා එක සිග්නල් නැතුව. දෙකක් 20 40යි 7ක් ඉතිරි. මම දැන් මේ දවස්වල පොතක් ලියනවා. හරිද? දැන් කතා 10000ක් ලියලා දිනේ 10003යි නෑ කතා 9993යි. තව 7ක් ලියුවා කතා 10000යි පොත දෙනවා ඉස්සරහට ඉන්න. 70ට 3යි 60යි 10ක් ඉතිරි 100ට 5යි. උත්තරය 12.35යි. හරියට උස්සන්න බටව 12.35 හොඳයි. මේ ගාන හදන්න තව ෂෝට් කට් එකක් තියෙනවා බලන්නකෝ. 12.35 12.35 මාත් එක්ක කරමු. මේවට කියන්නේ පුතේ උස්ස හොඳේ. ඒ පුතේ මේ ප්‍රතිශත නෙමෙයි පුතේ. මම ප්‍රතිශත ලකුණක් දැම්මේ නැහැ නේ. හැමදේම නැහැ නේ. මේ උස්සනේ පුතේ ආසන්න 12.35 සෙන්ටිමීටර්. සෙන්ටිමීටර්. හරි කියන්නේ වැඩි නේ. ඔව් සර්. මේව අපි අලුත් දේවල් ඉගෙන ගන්න ඕන. හොඳයි උස්ස පුතේ දැන් මේකේ ප්‍රකරණ වගුවක් හදන්න යන්නේ. එතන මේකේ අඩුම උස්ස කීයද? සෙන්ටිමීටර් 10. ලියන්නකෝ 10 කියලා. අඩුම උස්ස 10. ලියන්න 10 කියලා. වැඩිම උස්ස කීයද? 15. දැන් ඔයගොල්ලෝ ලියන්න 10 11 12 13 14 ලියන්න.
10 ඒවා තියෙනවා 11 ඒවා තියෙනවා 12 ඒවා තියෙනවා 13 ඒවා තියෙනවා 14 ඒවා තියෙනවා 15 ඒවා තියෙනවා right ඊට පස්සේ ලියන සංඛ්‍යාතය බලන්න 10 ඒවා කීයක් තියෙද කියලා ගණන් කළ වණ 10 ඒවා කීයක් තියෙනවද කියලා 10 ඒවා කීයක් තියෙනවද 1යි 2යි 2යිනේ ඈ 3යි හා හොඳයි මතක 10 ඒවා 3යි right ලියන්න බලන්න 11 ඒවා කීයක් තියෙද කියලා 3යි එහෙම දිගටම ලියන්න යන්න එහෙම දිගටම ලියන්න යන්න 12 ඒවා කීයද ඒක කතා නොකර ලියන්න යන්න 1යි 2යි 3යි 11 ඒවා 3යි 12 ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6යිනේ 12 ඒවා 6යි මම ඕගොල්ලෝ කුලප්පු කරන්න කිව්වේ හරිද 12 ඒවා 5යි හරි ලියන්න යන්නකෝ හරි තව 3 ඒවා 1යි 2යි හොඳයි පුතේ 3යි 4යිනේ 13 ඒවා 4යි හරිද 14 ඒවා 1යි 2යි 3යි 14 ඒවා 3යි 15 ඒවා 2ද දෙකක් ඔක්කොම එකතුව බලන්නකෝ 3යි 3යි 6යි 20යි පුතේ පේලියක් එකතු කරනවට මෙන්න මේ සංකේතය දානවා දැක්කද ආයි බලන්න එහෙමයි හොඳේ ඔහොම උඩ ඉර දිගයි යට ඉර ගොඩක් කොටයි දැක්කද ඒකේ නම දන්නේ නැත උස්ස සිග්මා මේ කැපිටල් සිග්මා හොඳේ කැපිටල් සිග්මා ඔයගොල්ලෝ සිම්පල් සිග්මා දැකලා තියෙනවද මේ සිම්පල් සිග්මා මේ සිම්පල් සිග්මා මේ කැපිටල් සිග්මා මේ සිම්පල් සිග්මා හා ලගින් යන්නේ නැහැ ග්‍රීක සංකේතනේ ග්‍රීක සංකේත ඒ පුතේ පේලියක ඔක්කොම එකතුවට දාන සංකේතය එතකොට මේ පේලිය ඔක්කොම ඒ පුතේ සිම්පල් සිග්මා වලින් භාවිතා කරන්නේ විචලතාවය කියලා වෙනම සම්බන්ධයක් තියෙනවා උසස් පෙළට ගියාම ඉගෙන ගන්න එක විචලනය කියලා වෙනම සම්බන්ධතාවයක් ගැන සංඛ්‍යාන විද්‍යාවේ තියෙන එතෙන්දී භාවිතා කරන සිම්පල් සිග්මා හරි ඒක දැන් අපට අවශ්‍ය වෙන්නේ නැහැ මේ ටික එකතුව 20යි මේකට කියනවා සිග්මා f කියලා මේ සංඛ්‍යාතය කියන්නේ ෆ්‍රීකවන්සි කියන එකනේ එහෙනම් මේකට දාන සංකේතය f වේලියේ එකතුව සිග්මා f කියලා අපි ඒකට කියන්නේ දැන්ට ඕනේ මේක 20යි පුතේ මේ තියෙන සංඛ්‍යා පේලියට කියන x පේලිය කියලා. පිට x අකුර දාන්නකො. x පේලිය. දැන් මේ ගානේ ඔයගොල්ලෝ පේනවා 10ව කීයක් දෙනවද? 3යි. අපිට අවසාන එකතු ඕනනේ. ඒ එකතු වෙන 10ව 3ක් බලමු. 10ව 3ක් 30යි. 10ව 3ක් 30යි. ක්ලියර්? 10ව 3ක් 30යි. 11ව 3ක් 33යි. 12ව 5ක් 60යි. 13ව 4ක් 52යි. 13ව 4ක් 52යි. 14ව 3ක් 42යි. 15ව 2ක් 30යි. දැන් ඔය පෙළි එකතුව ගන්න. අර විතර කරන 30යි 60යි 120යි එහෙම කරලා බලන්න පුළුවන් නම් බැරි නම් ඒත් කරන්න
30යි 60යි ඔව් 240 කලින් ආවෙත් ඒ ගානනේ ඔව් කලින් ආවෙත් ඒ ගාන නේද 245 වෙන්න බෑ කලින් ආපු ගාන එන්න ඕනනේ දැන් පුතා ඔයගොල්ලෝ පේනෝනේ මීට කලින් මේව එක එක වෙන වෙනම එකතු කරලා ආපු ගාන තමයි මේ කෙටියෙන් හොයාගත්තේ හරිද එතකොට 244 කියන්නේ පුතේ සිග්මා fx මේ පේලියයි මේ පේලියයි ගුණ කරනවානේ මේ පේල් දෙක ගුණ කරනාද මේකට කියනවා fx තීරය කියලා sf කියලා ලියන්න පුළුවන් fx කියලා ලියන්න පුළුවන් fx තීරය sf කියලා කියනකොට කියවන්න අමාරුද මම fx කියලා දැම්මා fx තීරය fx තීරය එකතුව 247යි මධ්‍යයන්නේ හොයන්න 247 බෙදන්න ඕන කීයද 20 247 20ෙන් බෙදන්න ඕන අපි ලියමු මධ්‍යන්න උස fx තීරය එකතු මුළු එකතුව බෙදීම වාර ගණන හොඳයි පුතේ එතකොට මේ chart එකෙන් දැන් හදන්නේ හොඳයි මුළු එකතුවට පාවිච්චි කරන සිග්මා fx කියලා මුළු එකතුවට සිග්මා fx සිග්මා fx ඔව් මේ වාර ගන්න පුතේ සිග්මා f සිග්මා fx බෙදීම සිග්මා f සිග්මා fx 247යි සිග්මා f 20යි සිග්මා f කියන්නේ f තීරයේ එකතුව ආසාවෙන් ඉගෙන ගන්න සිග්මා fx 247යි සිග්මා f 20යි දැන් 247 20ෙන් බෙදනවා කලින් බෙදුවානේ ඒ ගානමනේ වෙන්නේ දැනුත් 12.35 සෙන්ටිමීටර් මධ්‍යන්නේ උස සෙන්ටිමීටර් 12.35 සර් එකම ලේසි වගේ සර් විභාගෙට හදන්න ඕනද දැන් මේ වගේ විභාගෙට නිකන් සංඛ්‍යා පේලියක් නිකන් දුන්නොත් එහෙම හදන්න පුළුවන්. නමුත් විභාගෙට එහෙම ගණන් විතරක් නෙමේ. අර කලින් දුන්නා වගේ chart එකකින් ගානක් දෙන්න පුළුවන්. දැන් මම මේ chart එකක් දෙන්නේ. කෙලිම chart එක දෙනවා. දීලා ගාන හදන්න කොහොම වර්ණ ක්‍රමයට හදන්න බෑ ඒක. හදන්න පුළුවන් දිගාරින්න එපා. ඒව ලියන්න ඕනේ. ඒව ගණිතයේ භාවිතා වන සංකේතනේ. අපි ඒක ලියන්න ඕනේ. අපි ඒව ලියන්නේ නැතුනම ලියන ළමයි ඉස්සරහට යනෝනේ. ඒව ලියන ළමයි ඒව පුරුදු වෙන ළමයි ඉස්සරහට යනවා. අපි ඒවා ලියලා පුරුදු වෙන්න ඕන. සර් කියන්න පුතා. සර් දැන් මේ සිග්මා fx දාලා මේ ගාන කියා දුන්නේ. ඔව්. සර් ඒ ගාන අය පොඩක් කියා දෙන්න. ඒ විදිහට. දැන් තව ගණන් අපි හදනවා. එතකොට ඔයාලට වැඩේ අහුවේවි හොඳේ. දැන් ඊළඟ ගණන් ඔක්කොම හදන්නේ මේ විදිහට. right? දැන් මේ ගාන තව උදාහරණයක් කරන එකත් බලන්නකෝ. ලියන්න. ප්‍රශ්නාංක 3 ගිනි පෙට්ටි කිහිපයක තිබූ ගිනි කූරු ගණන පහත දැක්වේ ගිනි පෙට්ටි කිහිපයක තිබූ ගිනි කූරු ගණන පහත දැක්වේ. chart එකක් දෙන්නේ ගිනි කූරු ගණන ඉස්සරහින් ලියන්න 45 46 47 48 49 50
පෙට්ටි ගණන ගිනිකූරු 45ක් තිබුණ පෙට්ටි 2යි. ගිනිකූරු 46ක් තිබුණ පෙට්ටි 3යි. ගිනිකූරු 47ක් තිබුණ පෙට්ටි 8යි. ගිනිකූරු 48ක් තිබුණ පෙට්ටි 7යි. ගිනිකූරු 49ක් තිබුණ පෙට්ටි 4යි. ගිනිකූරු 50ක් තිබුණ පෙට්ටි 1යි. ලියන්න ගිනිකූරු පෙට්ටියක ඇති ගිනිකූරු පෙට්ටියක ඇති මධ්‍යන්න ගිනිකූරු ගණන සොයන්න. ගිනිකූරු පෙට්ටියක ඇති මධ්‍යන්න ගිනිකූරු ගණන සොයන්න. අර පළවෙනි ක්‍රමයේ මේකට අනුගමනය කරන්න අමාරුයි. තේරුණාද ඔයගොල්ලන්ට? මේකට 45ව දෙකක් එකතු කරන්න ඕන. 46ව තුනක් එකතු කරන්න ඕන. නැත්තම් මේක දිග අරින්න ඕන. මේ අලා ගන්නකෝ 45 46 47 දිග අරින්න ඕන. දිග අරින එක ලේසිද 45 දෙකක් ගුණ ගන්න එක ලේසිද? ගුණ ගන්න එක ලේසි. දැන් ඉතින් පුළුවන් නේ ලියමු කූරු ගණන. ඔයවට chart එකට ලකුණු දෙනවනේ පුතේ. f පේලිය ලියුවාම x පේලිය ලියුවාම එක ලකුණක් දෙනවා. ඊට පස්සේ ඔය chart එක අදින්න ඕනේ. chart එක ලකුණු දෙනවා විභාගෙට. පළවෙනි පේලිය ඇඳාම 1යි, දෙවෙනි පේලියට 1 ලකුණයි, fx තීරය හැදුවාම 1යි, fx තීරය එකතු වෙනවාම 1 ලකුණයි, f තීරය එකතුවට 1 ලකුණයි. chart එක අදින්න කියලා දුන්නාට පස්සේ දෙනවද? සමහර ලාවට මේ ලකුණු දෙනවා chart එකට. පාරේ chart එකට දෙන ලකුණු අපිට ලැබෙන්නේ. තේරුණායි? ගිනිකූරු ගණන 45යි, 46යි, 47යි, 48යි, 49යි, 50යි. ඊගාවට F තීරය. මේ තමයි F තීරය 2යි, 3යි, 8යි, 7යි, 4යි, 1යි. ඊට පස්සේ Fx තීරය. F තීරය එකතුව ලියා ගන්නව කීයද කියලා? 2යි 3යි 5යි 5යි 8යි 13යි එකතුව 25යි. දැන් තේරෙන්නේ නැහැ ඒක නිසා මේ ගානක් කියලා දී ඊළඟට තනියෙන් කරන්න ඕන. දැන් Fx තීරය 45ව 2 90යි 46ව 3ක් 3 වරක් 6 18යි 3 වරක් 4 12යි 1යි 13යි 138යි 8 වරක් 7 56යි 5ක් ඉතිරි 8 වරක් 4 32යි 32යි 5යි 37යි 8 වරක් 7 56යි 8 වරක් 4 32යි 32යි 5යි 37යි 7 වරක් 8 56යි 7 වරක් 4 28යි 28යි 5යි 33යි 4 වරක් 9 36යි 4 වරක් 4 16යි 16යි 3යි 19යි 4 වරක් 9 36යි 4 වරක් 4 16යි 16යි 3යි 19යි 50 එකක් 50යි 8යි 6යි 14යි 14යි 6යි 20යි 20යි 6යි 26යි 26න් 6 දෙකක් ඉතිරි
8යි 6යි 14යි 14යි 6යි 20යි 20යි 6යි 26න් 6 දෙකක් ඉතිරි 2යි 9යි 11යි 11යි 3යි 14යි 14යි 7යි 21යි 21යි 3යි 24යි 24යි 9යි 33යි 33යි 5යි 38යි 3ක් ඉතිරි 3යි 1යි 4යි 4යි 3යි 7යි 7යි 3යි 10යි 10යි 1යි 11යි 1186 එක හරියට උස්සා දැන් අහන්නේ මධ්‍යන්න ගිනි කූරු ගණන මධ්‍යන්න ගිනි කූරු ගණන කියන්නේ එක පෙට්ටියක තියෙන ගිනි කූරු ගණන මධ්‍යන්න ගිනි කූරු ගණන මේවා ස්පෙල් ලියන්න ඕනේ ලකුණු හම්බ වෙනවා මුළු එකතුව බෙදීම වාර ගණන මේ දැනට මතක තියෙන නෙමෙයි ලියන්නේ ජීවිතේ හැමදාම මතක තියෙන්නයි ලියන්නේ ඒ නිසා තමයි ලියන්නේ මතක තියෙන්නේ ලියනකොට මුළු එකතුවට බෙදෙන්න කියන්නේ සිග්මා fx වාර ගන්නට කියන්නේ සිග්මා f සිග්මා fx බෙදීම සිග්මා f ලියන්න ඕන තමයි ඉගෙන ගන්න. ඒවට පේලියක් දෙකක් ගියයි කියලා ඔයගොල්ලෝ බය වෙන්න ඕනේ නැහැ. දුක හිතන්න ඕනේ නැහැ. ඒවා දිගු කාලීන ආයෝජන. සිග්මා fx 1186යි. සිග්මා x 25යි. කියන පුතේ. පොඩි කාලේ පාඩම් කරලා මට කියන්නේ පාඩම් අපි කියලා දෙන්නේ. මේවා මේ ඉතින් දැන් හැම අවුරුද්දෙම පුතේ උගන්වනෝනේ. දැන් ඉතින් මේවා නිතරම කරලා මතකයි. උගන්වනෝනේ. මං අවුරුදු 17 ඉඳන් උගන්වනවා. ඉතින් දැන් මේක මතකයි. නිකම්ම මතකයි. 1186 25න් බෙදෙනවා. දැන් මේ ගානක්වත් දෙන්නේ මං කොලයක් අමුකුත් බලාගෙන නෙමෙයිනේ. හිතෙන් ගණන් දෙන්නේ. ඒ කාලයක් තිස්සේ උගන්වලා තියෙන අත්දැකීමෙන් තමයි ඒව දෙන්නේ. 25 ඒවා 4ක් 100යි. 18ක් ඉතිරි. 185ට 25 ඒවා 7යි. 175යි. 6න් 5ක් 1යි 8න් 7ක් 1යි. ඊට පස්සේ දශම තියෙනවා. බිංදුවක් ගත්තම 110යි. 110ට 25 ඒවා 4යි. එතකොට 100යි. අඩු කරාම 10ක් ඉතිරි. තා බිංදුවක් ගත්තම ඒ 100ට 4යි. 47.4යි 47යි ගිනි කූරු පෙට්ටියක දෙන මධ්‍යන්න ගිනි කූරු ගණන 47.4යි මේක තේරුම එක ගිනි කූරු පෙට්ටියක ගිනි කූරු 47.4ක් තියෙනවා එක ගිනි කූරු පෙට්ටියක ගිනි කූරු 47.4. විභාගයට අහනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලියන්න කියලා. එතන උත්තරේ 47යි. මේ දශම කොටස අයින් කරනවා. අයින් කරද්දී පළමු දශම ස්ථානය 5 හෝ 5ට වඩා වැඩි නම් මෙතෙන්ට එකතු කරනවා. වැටීමේ නීතිය එහෙමනේ. 5 තිබ්බනම් 6 තිබ්බනම් 48යි. 4 3 එහෙමම 47 වෙනස් වෙන්නේ නැහැ. රයිට් ඒ වට යන්න කියලා තිබුණා. දැන් ඊළඟ ගන්න තනියෙන් කරන්න. ප්‍රශ්න අංක 4. මේ ගන්න තනියෙන් කරන්න. සූත්‍ර ලියලා හරියට කරනවා කියන්න පුතේ. පුළුවන්. මොකද? එහෙනම් පුළුවන් අපි ඒ වගේ දේවල් කරන්නේ අපි වචන පාවිච්චි කරන්න. ඒවා වැඩිපුර කරන්නේ ඒවා අපිට දිගු කාලින මතකයට. හරි ස්කේල් එක අපිට පොඩි ඉඩක් නේ යන්නේ. අපි ඒක ඇත්තට හිතන්නේ නැහැ. ඒ කියන්නේ අපි එම හිතන්න ඕන කාරණා නෙවෙයි ඒවා. මේ හිතන්න ඕන කාරණා නෙවෙයි ස්කේල් ලියුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි එහෙම ලියන්නේ අපිට දිගු කාලීන මතකය පවත්වාගෙන යන්න. දැන් මේ ඉගෙන ගන්න දේවල් ලෝන් ටයිම් මතක තියෙන්න ඕන. ඒකට තමයි මේ දේවල් ලියන්නේ. ඒක ලියන්න කම්මැලිකමට නෙමෙයි අහන්නේ මට තේරෙනවා. නමුත් ඒවා ලියන්නේ පුතේ අපිට
කාලයක් මතක තියෙන්න. ලියනකොට තමයි මතක තියෙන්නේ. පාඩම් කරපුවට වඩා ලියාදී තමයි මතක වැඩි. එනිසා තමයි පුතේ අපි ලියන්නේ. දෙක උදාහරණයක් කියලා නොදී ගණක් දෙයක් කියලාදී ලොකටක් ගණන් පන්තිය හදවනෝනේ. හදවලා තමයි පන්ති නවත්තන්නේ. එහෙම කරන්නේ ඔයගොල්ලෝ මතක තියෙන්න ඕන නිසා. ලියන්න මුළු ලකුණු 20න් දෙන ලද ප්‍රායෝගික මුළු ලකුණු 20න් 20 මුළු ලකුණු 20න් දෙන ලද ප්‍රායෝගික පරීක්ෂණයකට සිසුන් පිරිසක් ලකුණු ලබාගත් ආකාරය සිසුන් පිරිසක් ලකුණු ලබාගත් ආකාරය පහත වගුවේ දැක්වේ. සිසුන් පිරිසක් ලකුණු ලබාගත් ආකාරය පහත වගුවේ දැක්වේ. දැන් ඔයගොල්ලෝ ලබන අවුරුද්දේ ඉඳලා 10 වසරට ගියාම සතිය දවස් දෙක පර්මනන්ට්. ඒතර එක දවසක් ඔයගොල්ලෝ සෙනසුරාදා උදේ හැම සෙනසුරාදා උදේම 4:00මාර 6:00මාර ඉඳලා මතක තියාගන්න. හැම සෙනසුරාදා උදේම පන්ති දාගන්න එපා ඒ වෙලාවට. ඒක ඔන්ලයින් පන්තිය දිගටම තියෙනවා. 4:00මාර 6:00මාර. රයිට්? ඊට අමතරව තව දවසක් ඔන්ලයින් කරන්න ඉඳන් සමහර ළමයි දැන් ඔන්ලයින් ආපු ළමයි ඉන්නවනේ. ඒ ළමයි පවු නිසා තව දවසක් ඔන්ලයින් එකක් කරලා දෙන්න try කරනවා. බලමු ඒකත් හොඳේ. ලබාගත් ආකාරය පහත දැක්වේ. ලකුණු මේ පාඩම ගානක් තියෙනවා. ලකුණු 16 17 18 19 20 ළමයි ගණන 16ක් ගනිපු ළමයි 5යි. ලකුණු 17ක් ගත්ත ළමයි 6යි. ලකුණු 18ක් ගත්ත ළමයි 10යි. ලකුණු 19ක් ගත්ත ළමයි 4යි. ලකුණු 20ක් ගත්ත ළමයි 5යි. ළමයෙකු ලබාගත් මධ්‍යන්න ලකුණ ගණනය කරන්න ෂෝට්කට් බෑ. සමස්ත පේලි සියල්ලම ලියලා පිළිවෙලට හදන්න ඕන. ෂෝට්කට් බෑ. පේලි ඔක්කොම ලියලා පිළිවෙලට හදා ගන්න ඕන.
ප්‍රාථමික උත්තරේ අදරි වලයි. right check කරන බෝඩ් එක බලන්නකෝ ලකුණු x 16 17 18 19 20 x තීරය 5 6 10 4 5 11යි 21යි 30යි 30යිද? Oh, right, හොඳයි. fx තීරය 16 5ක් 80යි. 17 6ක් 102යි. 18 10ක් 180යි. 19 4ක් 76යි. 20 5ක් 100යි. 100 200 300යි. 380යි. 460යි. 460යි 530යි 538යි නේ. මධ්‍යන්න ලකුණ සමානයි ලකුණු එකතුව බෙදීම වාර ගණන. ලකුණු එකතුවට කියන්නේ සිග්මා fx. ඒක ලියන්න ඕන හරිද? ලකුණු වාර ගණන බෙදන වාර ගාන සිග්මා f. මේ පාවිච්චි කරාම ලකුණු හම්බ වෙනවා. අනිවාර්යෙන් ලියන්න ඕනේ නැහැ. ඉතින් ඒක අපේ ලියන එක හොඳයි. කියන්න බෑ මේක නොලියවම ලකුණක් අඩු කරයිද කියලා. ඒක ඇවිල්ලා ඒ අවුරුද්දේ දෙන මාකින් ස්කීම් එක අනුව තමයි. නැත්නම් අපි මේවා ලියන්නේ ඇත්තටම අපිට පුරුදු වෙන්න මේක දැනුමට ඔයගොල්ලෝ දන්නවා කියලා ලියන එක හොඳයි. හරි? ඒක නොලියුවොත් ලකුණක් අඩු කරන්න බැරිත් නෑ. අඩු නොකර ඉන්නත් පුළුවන්. ඒක ඇවිල්ලා ඒ අවුරුද්දේ පේපර් එක හදලා මාකින් ස්කීම් එකක් කරනනේ කලාප කාර්යාලේ. ඒ කලාප කාර්යාලයේ තියෙන නීතිය දෙන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හොඳම වැඩේ ලියන එක. සිග්මා fx 538යි. සිග්මා f 30යි. 538 30ෙන් බෙදෙනවා. එකක් 30යි 23ක් ඉතිරි. 238ට 10යි. sorry 7යි. 210යි. අඩු කරාම 28ක් ඉතිරි. දශම බිඳුවක් ගන්නවා. 280ට 9යි. 270යි 10ක් ඉතිරි. බිඳුවක් ගත්තම 100ට 3යි. ඔව් 17.9යි 3යි. ළමයෙකු ලබාගත් මධ්‍යන ලකුණ 17.9. දැන් කොහොමද තනියෙන් කරගන්න පුළුවන් යාත් උස්ස? right? දැන් විභාගේ ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. මේ පේලිය එකතොට එක ලකුණයි. මේ වෙයි තියෙනනේ ගුණ කරලා ඒ ටික හරිනම් ලකුණු දෙකක් විතර හම්බ වෙනවා. මේ එකතුව හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු 5යි. මේ සූත්‍රය හරි මේ සූත්‍රය හරි ලිව්වම ලකුණු 1යි 6යි. ආදේශ කරාම ලකුණු 1යි 7යි. බෙදලා ගානට උත්තරය ගත්තාම 8යි. ලකුණු 11ක් ගානක් තමයි එන්නේ. පළවෙනි පේපරයට ආවොත් ලකුණු 16ක්. පළවෙනි ගානට ආවොත් 16ක්. වෙන ගණන් වලට ආවොත් ලකුණු 11ක් නේ මේකට. හොඳයි. right විනාඩි දෙකක් ඉන්ටර්වල් එක අරන් යන්නකෝ දැන් හරි. හැමෝම තමන්ගේ විවේකේ අරන් ඉන්න. යන් විවේකේ අරගෙන හැමෝම යන්න. ඊළ විවේකේ අරගෙන
විවේකය අවසන්. පන්තියට එන්න. සර් ඔක කියන පුතේ. සමාධිය කැරලද දැන්ද? නෑ හෙට හෙට ඇරලා. හරිනේ? හෙට දැන් නම් වහලා. හරිනේ? හෙට ඇරලා. right හරි. බදාද විතරයි වහලා තියෙන අනිත් දවස් ඇරලා පුතේ. දැන් බලන්න. දැන් කරන්න හදන්නේ විශේෂම වැඩක්. හරිද? ඔයගොල්ලෝ අර ඉස්කෝලේ දැකලා ලකුණු තරහා කරනවා කියලා කරන වැඩ. ටීචර්ස්ලා ලකුණු තරහා කරනවා දැකලා තියෙනවද? 0 20 20 40 60 60 80 80 100 කියලා ලකුණු තරහා කරනවා. එහෙම එකක් අහලා තියෙනවද උස්ස? අන්න ඒ වගේ වැඩක් කරන්න තමයි ඔව්. වාරි භාගයේ ලකුණු තරහා කරලා කලාප කාර්යාලයට යවනවා. ඒ වගේ ලකුණු තරහා කරන වැඩ තමයි දැන් උගන්වන්න හදන්නේ. right? දැන් මේ ලකුණු ටික බලන්නකෝ අහන්නේ. 10 13 18 22 26 35 43 54 නෑ 62 47 18 36 5 7 17 34 28 56 දැන් ඔය ලකුණු ටික තරහා කරනවා කියලා හිතන්න. හරිද? තරහා කරන්න ඕන පියවර 5කට. for example නේද උදාහරණයක්. දැන් පියවර 6කට. පියවර 6කට තරහා කරන්න ඕන. පියවර 6කට තරහා කරන්න ඕන. يعني මෙහෙම ඔහොම මෙහෙම ඔහොම මෙහෙම 1 2 3 4 5 මෙහෙම එහෙම ඔය වගේ සංඛ්‍යා ස්ටෙප් 6කට තරහා කරන්න ඕන. දැන් මේ ටික කොහොමද ඒක කරන්නේ? බලන්න කරන්න හැටි. ඉස්සෙල්ලා මේ සංඛ්‍යා ව්‍යාප්තියේ තියෙන අඩුම ලකුණ බලනවා. හොඳට බලන්න. වෙන වැඩ කරන්න එපා. පුදුම ආසාවෙන් ඉගෙන ගන්න. අඩුම ලකුණ කීයේ? 5. වැඩිම ලකුණ බලන්න. 62 right? ඊට පස්සේ කරන්නේ 50 62න් 5ක් අඩු කරනවා. 62න් 5ක් අඩු කරනවා. කීයේ? 57යි. 62න් 5ක් අඩු කරනවට කියනවා පරාසය කියලා. බලන්න. පරාසය කියන්නේ උපරිම ලකුණ අඩු කිරීම මොකක්ද? අවම ලකුණ. උපරිම ලකුණ 62යි අවමගිය 5යි පරාසය 57යි. දැන් අපට ඕන පේලි 5ක්ද 6ක්ද 6ක් නේ. 57 6න් බෙදෙනවා. 57 බෙදෙනවා 6න්. හොඳට බලා ගන්න. 57 6ට බෙදෙනවා. 6 වරක් 9 54යි. 7න් 4ක් අඩු කරාම 3යි. දශම 30ට 6ව 5යි. හරියටම 30යි. 57 6න් බෙදුවම 9.5යි. 9.5 කියලා ආවම ඒක මීට වඩා වැඩි පූර්ණ සංඛ්‍යාවට වට යනවා. 9.1 ආවත් 9.2 ආවත් 9.5 ආවත් 9.7 ආවත් 9.8 ආවත් 9ට වඩා වැඩි පූර්ණ සංඛ්‍යාවට වට යනවා. මොකද්ද 9ට වඩා වැඩි පූර්ණ සංඛ්‍යාව? 10යි. 10. ඒතර මේ උත්තරය 10යි කියලා අරගන්නවා. දැන් මේ 10ට මම නමක් දෙනවා. 10ට දෙන නම දන්නේ අතොස්ස? 10ට දෙන නම තරම.
තරම කියන එකේ සිංහල තර සරල තේරුම දන්නේ අතුස්ස? කියන්න බලන්න. සයිස් එක මහත. මහත. තරම කියන්නේ මහත. පේනවයි තියෙන තරම. හරිද? පේනවයි තියෙන තරම. ඔයගොල්ලෝ කටකඩිච්ච කතාවක් කියව කිව්වොතින් කියනවා. හොඳයි. මේකේ තරම මේකගේ තරම. තරම කියන්නේ මොකද්ද? තරම මහත. සයිස් එක මහත. තරම. දැන් මේ විදියට සෙට් කරන්න මහත ගන්න 10ක්. තරම 10ක් ගන්න. ඔන්න ගන්න හැටි බලන්න. මේ සංඛ්‍යාව වලින් අඩුම සංඛ්‍යාවල් කීයද කියලා. කී අඩුම සංඛ්‍යාව? 5. 5න් පටන් ගන්නවා. 5 ඉඳලා 10ක් ගණන් කරනවා. 5 6 7 5යි 10යි කීයේ? බලමු. නමන්න මාත් එක්ක ඇඟිලි. නමන්න නැගිලි. 5 6 7 8 9 10 11 12 13 14 को 15 නේ පට්ටපල් පුරු මේ ළමයි කියන්නේ. ආයි කියන්නේ පහේ ඉඳලා මං ගන්න කිව්වේ. පහේ ඉඳලානේ. 5යි තියෙන්නේ. 5 6 7 8 9 10 11 12 13 14 5යි 10යි 14යි. 5 ඉඳලා ගණන් කරන්නේ. හරිද? 10ක් ඕන නම් එකතු කරන්නේ 9ක්. හරිද? right. මේක 14න් ඉවරුණා මෙතන පටන් ගන්නේ 15. හරිද? 15යි කීයේ ගන්නෙ? 15යි 10ද 15යි 9ද? 9. ඔව් 15යි 9. කීයේ 15යි 9යි? 24යි. බලමු හරිද කියලා ගණන් කරලා බලමු. කියන්න. කියන්න. 15 16 17 18 19 20 21 22 23 24 24 right. දැන් ඊගාට පටන් ගන්න 20 කීයද? 25න් 24න් ඉවරයි 25න් 25යි 9යි 34යි. ඊට පස්සේ පටන් ගන්න 35න් 35යි 9යි 44යි. ඊට පස්සේ පටන් ගන්නේ 45න් 45යි 9යි 54යි. ඊළඟට පටන් ගන්න කීයෙන්ද? 55න් 55යි 9යි 64යි. දැන් මම කීයක් ලියලාද කියලා ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් මෙන්න මේ සංඛ්‍යා කිහිපයට මේකේ තියෙන අඩුම ලකුණ අයිති වෙනවා. මොකද්ද පුතේ අඩුම ලකුණ? 5 මෙතෙන්ට අයිති වෙනවා. මේකේ තියෙන වැඩිම ලකුණ මොකද්ද? 62. එයා අයිති වෙනවා මෙන්න මේකට. මෙන්න මේවට කියනවා පන්ති ප්‍රාන්තර කියලා. ප්‍රාන්තර. පන්ති ප්‍රාන්තර. පන්ති ප්‍රාන්තර කියන්නේ මේ 5 14 15 24 25 34 35 44 45 54 55 64 කියවන්න බලන්න. 1 2 3 come on. 45 64 right. දැන් බලන්න මෙයාට කියන නම මොකද්ද? පන්ති
ප්‍රන්ති ප්‍රාන්තර. නම පන්ති ප්‍රාන්තර. එතන මේ ප්‍රන්ති ප්‍රාන්තර වලට අයිති අගයක් මෙතනින් තෝරගන්නවා. දැන් ඊළඟට හදන්නේ ප්‍රගණන ලකුණු. බලා ගන්න. ප්‍රගණන ලකුණු. ප්‍රගණන ලකුණු 47 47 අයිති වෙන්නේ මෙතෙන්ට. 18 18 අයිති වෙන්නේ මෙයාට. 36 35 44 5 පළවෙනි එකට 7 පළවෙනි එකට 17 දෙවෙනි එකට 34 34 තුන්වෙනි පන්ති ප්‍රාන්තරයට 28 28 තුන්වෙනි පන්ති ප්‍රාන්තරයට 56 56 අන්තිම පන්ති ප්‍රාන්තරයට 10 ලියන්න එපා පළවෙනි පන්ති ප්‍රාන්තරයට 13 දෙවෙනි පන්ති ප්‍රාන්තරයට 18 දෙවෙනි පන්ති ප්‍රාන්තරයට 22 මේ 13 වැරදි නේද? පළවෙනි එකට හරි එකක් වැඩි. දැන් හරිනේ මේක එකක් අඩු කරා. හොඳේ? හරි නේද? මේක එකක් අඩු කරලා යා මේකට දැම්මා. ඊගාවට 26 26 තුන්වෙනි ප්‍රාන්ති ප්‍රාන්තරයට 35 හතරවෙනි ප්‍රාන්ති ප්‍රාන්තරයට 43 හතරවෙනි ප්‍රාන්ති ප්‍රාන්තරයට 54 මේ අන්තිම එකට කලින් එකේ 62 එයත් මෙන්න මෙතෙන්ට ඊගාවට ෆ්‍රීකවන්සි සංඛ්‍යාතය යෙදෙන වාර ගණන මේ අතරේ සංඛ්‍යා 1 2 3යි 4යි මේ අතරේ තියෙන සංඛ්‍යා මේ සීමාවේ සංඛ්‍යා 3යි මේ සීමාවට සංඛ්‍යා 3යි මේ සීමාවට සංඛ්‍යා 3යි මේ සීමාවට සංඛ්‍යා 2යි මේ සීමාවට සංඛ්‍යා 2යි එකතුව 4යි 3යි 7යි 7යි 3යි 10යි 10යි 3යි 13යි 13යි 2යි 15යි 15යි 2යි 17 වකර එකක් අඩුයි හොඳේ කොහරි වැරදිලා හරිද එකක් කොහෙන් හරි අතහැරිලා තියෙනවා ඒක පස්සේ බලමුකෝ මෙන්න මේව හදන වගුවට කියන මොන වගුව කියලායි ප්‍රගණන වගුව නෙමෙයි බලාගන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා කියනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මේවට කියනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා මේ වගේ අපිලිවල දෙන සංඛ්‍යා වලට කියනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය 10 වසරේදී මේ ගැන වැඩිපුර ඉගෙන ගන්නවා 10 වසර ගියාම මේ ගැන වැඩිපුර ඉගෙන ගන්නවා එතකොට මේ අපි කතා කරන්නේ කොහොමද සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් නැත්නම් අපිලිවලට තියෙන දත්ත සමූහයක් අපිලිවලට තියෙන දත්ත සමූහයක් පන්ති ප්‍රාන්තර වලට වෙන්කර පිළිවෙලකට සැකසීම දත්ත සමූහණය කියලා කියනවා අපිලිවලට තියෙන දත්ත සමූහයක් පන්ති ප්‍රාන්තර වලට වට කියනවා දත්ත සමූහණය කියලා. අන්න ඒව සමූහණය කරපු සංඛ්‍යා වගුවක් තමයි මේ තියෙන්නේ. ඒකට කියනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. මාතෘකාව ලියන්න දත්ත සමූහණය. දත්ත සමූහණය. දත්ත සමූහණය
දත්ත සමූහනය. ලියා ලස්සනට කොටු කරන්න බලාගෙන ඔය පාඩම් කරන්න ගෙදෙද්දී ඉතා වැදගත් අපිලිවෙලට ඇති දත්ත සමූහයක් අපිලිවෙලට ඇති දත්ත සමූහයක් පන්ති ප්‍රාන්තරවලට වෙන්කර පන්ති ප්‍රාන්තරවලට වෙන්කර පිළිවෙලට සැකසීම දත්ත සමූහනය. දත්ත සමූහනය ලෙස හැඳින්වේ. කොටු කරන්න. අපිළිවෙලට විසිරී ඇති දත්ත සමූහයක් පන්ති ප්‍රාන්තරවලට වෙන් කර පිළිවෙලට සැකසීම දත්ත සමූහනය ලෙස හැඳින්වේ. කොටු කළ ඉවර කරන්න. ලියන්න තරුවක් දාලා ඉහත ආකාරයට සකසන වගුවකට තරුවක් දාලා පහතින් ලියන්න ඉහත ආකාරයට සර් ප්‍රශ්නයක්ද? නෑ පුතේ මේක කොටු කරන්න තව කෑල්ලක් මේ දෙන්නේ. ඉහත ආකාරයට සකසන වගුවකට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලෙස හැඳින්වේ. බෝඩ් එකේ ලියන්න. පන්ති ප්‍රාන්තරවලට වෙන් කළ වගුවකට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලෙස හැඳින්වේ. කොටු කළ දාන්න. පන්ති ප්‍රාන්තරවලට වෙන් කළ වගුවකට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලෙස හැඳින්වේ. කතු පාටින් කොටු කර ඉක්මන් කරන්න.
රයිට් අපි දැන් බලමු සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදාගන්න. ලියන්න ප්‍රශ්න අංක 1 වාර පරීක්ෂණයකදී ළමුන් පිරිසක් ගණිතයට ලබාගත් ලකුණු පහත දැක්වේ. වාර පරීක්ෂණයකදී ළමුන් පිරිසක් ගණිතයට ලබාගත් ලකුණු පහත දැක්වේ. පනස්හත 52 63 28 34 42 50 66 අලුත් පේලියක 29 39 59 46 43 52 37 34 සර් ඕ දැන් ලක්කන් ටික කියවන්න පුළුවන්ද සර් හරියට? 57 52 63 28 34 42 50 66 29 39 35 59 46 43 52 37 34 40 53 38 23 39 46 57 60 පන්ති ප්‍රාන්තර 7කට වෙන්කර සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් සකසන්න. පන්ති ප්‍රාන්තර 7කට වෙන්කර සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් සකසන්න. ඉතල පරාසය හොයනවා. පරාසය වැඩිම ලකුණ අඩු කිරීම අඩුම ලකුණ අවම ලකුණ. පරාසය හොයන්නේ වැඩිම ලකුණෙන් අඩුම ලකුණ අඩු කරනවා. වැඩිම ලකුණ ලියලා අඩුම ලකුණ ලියලා පරාසය හොයන්න. වැඩිම ලකුණ අඩුම ලකුණ ලියලා පරාසය හොයලා අඩු කරලා ගන්න.
right දරුවනේ පරාසය වල ඉවරය අතුස්ස වැඩිම ලකුණ 66යි අඩුම ලකුණ 23යි නේ පරාසය 43 නම් පන්ති ප්‍රාන්තරයක තරම ඒක හොයන්නේ පරාසය බෙදීම පන්ති ප්‍රාන්තර ගණන ඕවා කොළ එක ලියලා ගෙදර බිත්තියේ අලවන්න ඕන කොහොමද අලවන්නේ අතොස්ස තමන්ගේ කාමරේ පේන තැනක මේව අලවලා තියන්න ඕන හරිද ඒක තමයි මතක තියෙන්නේ පුංචි ළමයිනේ ඔම මතක නැති වෙනවා පන්ති ප්‍රාන්තරයක තරම සමානයි පරාසය බෙදීම පන්ති ප්‍රාන්තර ගණන පරාසය බෙදීම පන්ති ප්‍රාන්තර ගණන පරාසය 43යි පන්ති ප්‍රාන්තර ගණන 7යි නේ පන්ති ප්‍රාන්තර 7කට 43 7ෙන් බෙදනවා 7 වරක් 6 42යි හැමෝම බෙදන්න ඕන බෙදලා අත්දැකීම් ගන්න ඕන එකක් ඉතිරි 10ට 3ක් විතර 10ට එකක් විතර 6.1යි 6 කියලාම 6ට ඔව් රෙකෝඩ් එක දානවා මේක හැමදාම දානවා 6.1 නම් වැඩි පූර්ණ සංඛ්‍යාවට ගන්න කීයේ 7යි ඒක තේරෙන්නේ අතොස්ස වැඩි පූර්ණ සංඛ්‍යාවට ගන්න කියන එක තේරෙන්නේ අතොස්ස 5.2 නම් ආවේ 6යි 9.1 නම් ආවේ 10 තේරෙන්නේ අතොස්ස 9 කියලා උස්සන්න නැත්නම් පේන්නේ නැහැ මට 6යි කියලා ආවනම් 6යි 6 කියලා ආදින් 6යි සර් 8.2 කියලා වුණා මේ දේ 8.2 කේත් 9 දැන් තරම 7යි දැන් පන්ති ප්‍රාන්තර ලියමු පන්ති ප්‍රාන්තර පටන් ගන්න අඩුම ගානේ 23 23යි කීයේ ගන්නෙ තරම 7 නම් 23යි කීයේ එකතු කරන්නේ 6යි ඒක තේරෙන්නේ අතොස්ස 23යි 6 කියලා ගන්න තේරෙන්නේ අතොස්ස තේරෙන්නේ නැති අය කතා කරන තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්නේ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ රයිට් බලාගන්න 23යි තරම 7ක් ඕන තරම කීයේයි 7 ඒ කියන්නේ 23 ඉඳලා කීයක් ගණන් කරන්න ඕනේ 7 ගණන් කර නැගිල්ලවනව 23 කියන්නේ 7ක් ගණන් කරාම කී ආවේ 29යි ඒ 7ක් ගණන් කරේ මොනව කළායි ඇඟිලි ඇඟිලි ගලවලා නවලා ඇඟිලි නවලා මේක ඇඟිලි නවලව ගණන් කරන එක මැතමැටිකලි නෑනේ එතකොට උත්තරේ 29 වෙන්න 7ක් ආවම ගණන් කරන්නේ 6යි 23යි 6යි කීයේ 23යි 6යි කීයේ 29 දැන් ඇඟිලි නමන එකද ලේසි 6ක් එකතු කරන එකද ලේසි 6ක් එකතු කරන්න පොඩ්ඩක් දැන් අර ඉස්සෙල්ලා තේරෙන්නේ නැහැයි කිව්වනේ ඒ තේරෙන්නේ නැහැ කිව්ව අය විතරක් කතා කරන්නේ ඒගොල්ලන්ට තාම තේරෙනවද තේරෙන්නේ නැද්ද තාම තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්නේ තේරෙනවා ඔකේ
සර් පන්ති ප්‍රාන්තරයක තරම 7 කියලා ගත්තක අපිට කෙලින්ම 6 කියලා අරගෙන 6ක් එකතු කරන්න බැරිද? තරම පන්ති ප්‍රාන්තරයක තරම 7යි කියලා ගත්තේ. ඔව් ඊට පස්සේ මේ පන්ති ප්‍රාන්තර හොයද්දී දැන් 23 අරගෙන ඒකට 6ක් එකතු කරලානේ ඔව් මේ අපිට සංඛ්‍යාව හොයන්නේ. ඔව්. ඒක එතකොට සර් අපිට මුලින්ම පන්ති ප්‍රාන්තරයක තරම කියන එක 6 කියලා ගන්න බැරිද? බෑදර 6ක් කියලා ගත්තොත් 5යි එකතු කරන්නේ දැන් සර් 6 කියලා 6 කියලා ගන්නවා හොඳයි 6යි ගණන් කරන්න. ඒතර 23 24 25 26 27 28න් ඉවරයි පාර. ඇනවද? සර් 6ක් කියලා අරගෙන කෙලින්ම 6ක් එකතු කරන්න බැරිද? බෑ මෙහෙම 7 කියලා ගන්න ඕන. මම කියන එකක් නෙවෙයි සංඛ්‍යාන විද්‍යාඥයෝ කියන්නේ ගන්න කියලා. හරිද? තේරෙන අත්‍යවශ්‍ය දිනස ඒක සමාන කරගන්න පුළුවන් කියලා. මොකද්ද? අත්‍යවශ්‍ය දිනස ඒක සමාන කරගන්න පුළුවන් කියලා. ඒක හයම. 6ම සමාන කරලා ගන්න අවස්ථාවක් තියෙනවා. මේ උගන්වන්නේ තාම එකයි. හරිද? තාම උගන්වන්නේ එකයි. දැන් මේක තව කොටස් තියෙනවා. මේ ඔක්කොම ටික එකපාරට ගන්නවොත් ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැහනේ. හැමෝම එක වගේ දක්ෂ නැහැ. තාම උගන්වන්නේ එක ස්ටෙප් එකයි. දැන් ඊළඟ දවස් තමයි ඊළඟ කැලේ උගන්වන්නේ. අද මේ ටික ඔක්කොම ගන්නවොත් ඔය බැරි ළමයිනේ වැඩියෙන් ඉන්නේ. දැන් ටෙස්ට් එකක් දුවාම ලකුණු 100ක් ගන්න ළමයි දෙන්නේ නැහැ 3 දෙනා ඉන්නේ. ලකුණු 40ක් 50ක් ගන්න ළමයි 75ක් 80ක් ඉන්නවා. ලකුණු 15ක් 20ක් ගන්න ළමයි දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. හරිද? 100ක් ගන්න ළමයි 200කට ටෙස්ට් එකක් තිබුණොත් 100ක් ගන්න ළමයි ඉන්නවද 40ක් 50ක්? කියන්න ඉන්නවද? නෑ. එහෙම නැහැ. ඒකට මොකද ළමයි හැමෝම එක වගේ දක්ෂ නැහනේ. ඒක නෙවෙයි ඇත්ත කතාව. ඒ නිසා මේ ඔක්කොම එකපාරට අතාරින්න බෑ. නිසා ටික තමයි ළමයින්ට දෙන්නේ. ඔයගොල්ලෝ පුතේ තේරෙනවද? ඔව් සර්. රයිට් හරිනේ? හා. ඒතර 23යි 7යි තමයි එන්න ඕන. 23යි 7යි කියලා ඇඟිලි නවනවට වඩා ලේසි 23යි 6යි කියලා ගන්න එක. 23යි 6යි 29යි. ඊගාට පටන් ගන්නේ 30යි. 30යි 6යි 36යි. ඔලියයි ගන්නකෝ. මේක ලියන්න ගණන් කරලා වරද්දන අය කීයක් ඉන්නවද? හොඳේ. දැන් මෙතන 36 කරලා මෙතන 36න් පටන් ගන්න කට්ටිය ඉන්නවා. දැන් 36 නම් මෙතන පටන් ගන්නේ 37න්. තිස්සතයි 6යි 43යි ඊට පස්සේ 44යි 6යි 50යි ඊගාට 51යි 6යි 57යි ඊගාට 58යි 6යි 64යි වැඩිම ලකුණ ආවේ 66 හොඳේ. දැන් පන්ති ප්‍රාන්තර තිර 1යි 2යි 3යි 4යි 5යි 6යි ඊළඟ එක පටන් ගන්න 65න් 65යි 6යි 71යි හරිද? දැන් පන්ති ප්‍රාන්තර 7ක් ලිව්වද නැද්ද? ලිව්වා. දැන් ප්‍රගණන ලකුණු දැන් ප්‍රගණන ලකුණු ගහද්දි පුතේ පොතේ කොටු తీරෝනේ මෙහෙම. එතන එක දිගට ඉරි එහෙම එකම කොටුවේ 4ක් ගහලා 5 මෙහෙම ගහන්නේ. ඊට පස්සේ ආ එක දිගට කොටු 4යි ඔහොම එන්නේ. ආයෙත් එක දිගට කොටු 4යි ඔහොම වරද්දන්නේ නැහැ. 57 මෙතෙන්ට. පරිස්සමෙන් කරන්න. 57 52 52ත් එතෙන්ට. 63 අන්තිම එකට කලින් එක 28 පළවෙනියට 34 දෙවනියට 42 එයා තුන්වෙනියට
50 54 වෙනියට 66 අන්තිමයට ආසාවෙන් කරන්න 29 පළවෙනියට 39 තුන්වෙනියට 59 අන්තිමට කලින් එක 46 අන්තිමට කලින් එක 43 තුන්වෙනි එක පොළොවෙන් යන්නකෝ මාව හෙව්වද? ඒ ළමයි
මම වතුර කප් බොන්න ගියා හොඳේ රයිට් හරි කතා කරන ශබ්ද ඇහෙන්නේ හත් උස්සන් හොඳයි බලන්න ළමෝ 52 37 34 34 40 පහේ ගොඩ කොහොම කපලා පෙන්නන්න 53 38 අලුතෙන් එක 23 පළවෙනියට 39 46 57 පහේ ගොඩ 60 අන්තිමට කලින් එක සංඛ්‍යාතය කියන්නේ ෆ්‍රීකවන්සි F කියන පේලි F තීරය 3යි excuse me sir 2යි ඕකේ the function අද බන්දිරනේ සමාජය sir ටික පරක් වෙනකම් කරනවා මේ ඉස්සලා මේව නැතුව මොනවද සිග්නල් නැතුව වැඩ කරගන්න බැරි වුණානේ කවන්නේ සර් ඔව් ටිකක් කරමු වෙන පන්ති තියෙන අය මේකෙන් අයින් වෙලා ගිහිල්ලා ඔව් ඒවට ගිහිල්ලා පස්සේ හෙට වීඩියෝ එක බලන්න ඔයාලට වෙන පන්ති තියෙන නම් ඔයගොල්ලෝ ඒවට යන්න ඊළඟ හෙට වීඩියෝ එක බලන්න පුළුවන් කමක් නැහැ නේ හරි sir අපරාධනේ නැත්තම් මේ සතියේ දවස් දෙකක් අතෑරුණානේ හොඳේ හා කියන්න හොඳයි සර් right නැත්තම් මේ වැඩ පස්සට යනවනේ හොඳේ ඔව් මේ පන්තියට යන්න ඕගොල්ලෝ හරිද සර්ගේ පන්තියට යන්න ඕගොල්ලෝ මේ පාඩම හෙට බලන්න මේ ටික හොඳේ එහෙම කරන්න මේ හැමදේම කරගන්න එපා එහෙම මගේ තරහක් මොකුත් නෙමෙයි මේ ඒගොල්ලෝ තේරෙනවනේ මම ලක්ෂි සර් මගේ යාළුවා මම සර්ුත් එක්ක යාළුයි මේ එහෙම එකර නෙමෙයි කියන්නේ ඔයගොල්ලෝ මේ පන්තියෙන් ඒ පන්තියට යන්න කියලා හෙට මේ ටික බලා ගන්න පුතේ හැමදාම එහෙම කරන්නේ නැහනේ එතන මම මේ රෙකෝඩින් එක දානවා ඒක හෙට බලන්න එතකොට ඔයාලට මේ ටික කවර් කරන්න පුළුවන් මෙතන 7යි මෙතන 3යි මේ පැත්තෙන් 5යි ආයි මේ පැත්තෙන් 3යි ආයිත් 1යි කොහොමද හරියට තව ගානක් හදමු ලියන්න ප්‍රශ්නාංක 2 නේද ප්‍රශ්නාංක 2 බෝංචි 1 කිලෝග්‍රෑමයකට අල්ලන බෝංචි කරල් ගණන බෝංචි කිලෝග්‍රෑමයකට අල්ලන බෝංචි කරල් ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට පහත දැක්වේ බෝංචි කිලෝග්‍රෑමයකට අල්ලන බෝංචි කරල් ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට පහත දැක්වේ ලියන්න 63යි 52යි 57යි 82යි 85යි 94යි 48යි 42යි 50යි
අලුත් පේලියක 58යි 76යි 69යි 80යි 70යි 76යි 90යි 88යි 69යි ලියන්න පහලින් පන්ති ප්‍රාන්තර 8කට වෙන්කර ලියන්න. වෙන්කර දත්ත සමූහනය කරන්න. පන්ති ප්‍රාන්තර 8කට වෙන්කර දත්ත සමූහනය කරන්න. පන්ති ප්‍රාන්තර 8කට වෙන්කර දත්ත සමූහනය කරන්න. right then පන්ති ප්‍රාන්තර වල වෙන් කර. දැන් අර ටික කරගෙන යන්න කලින් උදාහරණේ බලන්න. ඉස්සලාවම ලකුණ ඕන, උපරිම ලකුණ ඕන. ඒ ටික කරගෙන යන්න ආසාවෙන්. අන්න ඉස්සලා පරාසය හොයාගන්න ඕන. පරාසය සමානයි උපරිම ලකුණ අඩු කිරීම අවම ලකුණ. ඒව ලියලා ඉගෙන ගන්න, කරන්න මහන්සි ගන්න. පරාසය සමානයි උපරිම ලකුණ අඩු කිරීම අවම ලකුණ. පරාසයන උපරිම ලකුණ අඩු කිරීම අවම ලකුණ. උපරිම ලකුණ 94යි අවම ලකුණ කීයද? අවම ලකුණ 48ද? 42. 42යි. 94 අඩු කිරීම 42. 52යි නේ. පරාසය 52යි. දැන් පන්ති ප්‍රාන්තරක තරම සමානයි පරාසය බෙදීම පන්ති ප්‍රාන්තර ගණන. ඒව ලියලා කරන්න අධ්‍යයනය ගැන ලියනකොට. මතක නැති ඒවා අනිත් පැත්ත බලවල ලියන්න. ගණන් 7-8ක් හදනකොට ගෙදර වැඩත් එක්ක හරියනවා. ඔහොම ගෙදර වැඩත් කරන්න. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා. ගෙදර යන දෙයක් නැහැ. ගෙදරම ඉන්නේ.
පරාසය 52යි. පන්ති ප්‍රාන්තර ගණන 8යිනේ. පනස් දෙක 8ෙන් බෙදනවා. 8 වරක් 6 48යි. 4ක් ඉතිරි 40ට 5යි. 6.5 කියන්නේ තරම 7යි. 6.5යි තරම 7යි. පටන් ගන්න අඩුම ලකුණ 42. පන්ති ප්‍රාන්තර 42යි 7යි. 42යි 7යි කියන රැඩි 42යි 6යි කියන එක ලේසි. 42යි 6යි 48යි. ඊගොඩ 49. හතලිස් නමයයි 6යි 55යි. හොඳයි. 56යි 6යි 62යි. 63යි 6යි 70යි. 71යි 6යි 77යි. 78යි 6යි 84යි. 85යි 6යි 91යි. 92යි 6යි 98යි. දැන් ගානට 8ක් කියලා තියෙනවා. 1 2 3 4 5 6 7 8. ඕනේ යන්නේ. වැඩිම ගාන වන 94 එක මේකට අයිති වෙනවා. මේ ටික හරියට උස්ස 98න් ඉවරුණායි. මෙතන 85 නේ. ඔගේ වැරදි. දැන් මේ 63යි 6යි 69යි නේ. 69. එතනින් පස්සේ ඔක්කොම වැරදිනේ. ඊට පස්සේ 70යි 6යි 76යි නේ. හරි නේද? ඊට පස්සේ බලන්න පුතේ මයික් ඕන් වෙලා නේ ගෙදර කතා කරන ඒවත් මේ පාර ඕලා යාන් හිටියම ඔයගොල්ලෝ ලැජ්ජ හිතෙනවනේ. හොඳට බලන්න මයික් ඕන් වෙලාද කියලා. පාර පුතාලට දුර ලැජ්ජ හිතෙනවනේ. මම නම් ওই මොනවාක්වත් කිව්වර මට නම් ලැජ්ජාවක් එහෙම ලොකුවර නෑ මං ටීචර්නේ. මං ඉතින් ඕන නැති ඒවා කියන්නෙත් නෑනේ. මට ඉතින් ඔය මොහෙම ලොකු අවුලක් නෑ ඔයගොල්ලෝ මට hina වුණාට. හරිද? රයිට්. ගෙවල් වල කතා කරන ඒවා වුණා බය අලුව hina වෙනවා. ඒකද හොඳට බලන්න මයික් ඔන් කරලාද කියලා. 77යි 6යි 83යි. හරිද පුතේ 83? හරි සර්. ඊට පස්සේ 84යි 6යි 90යි. 91යි 6යි 97යි. හරිද? හරි. ඊට පස්සේ මට ඉරි නැති නිසා මම ඉරි ටිකක් ගහ ගන්නම්. හොඳේ? ඊටමදිනේ. ප්‍රගණන ලකුණු. ප්‍රගණන ලකුණු 63 52 වෙන වැඩ කරන්න එපා පුතේ. 57 82 85 94 48 පළවෙනි එක 42
ඒත් පළවෙනි එක. 50 දෙවෙනියට 58 තුන්වෙනියට 76 69 80 සංයමයෙන් කරන්න ඕන. 70 76 90 88 69 සංඛ්‍යාතය දෙකයි ආයි දෙකයි තුනයි දෙකයි තුනයි එකයි සංඛ්‍යාතය හරි අතුස්ස right ඔව් පුතේ ඔය බාන්ති ප්‍රාන්තරයක තරම 6.3 වගේ આવක් ගන්න අපිට. එතකොට 7යි 6.3 આવතින් 7යි වටයක් නැහැ මේක 6 කියලා එන හැම එකක්ම 7 ගන්න 6.9 ආවත් 7යි 6.3 ආවත් 7යි 6.1 ආවත් 7යි 6.0 આવොත් 6යි එහෙනම් 6.0 කියන්නේ 6නේ 6ට දශම ටිකක් ආවොතින් එකක් වැඩිපුර ගන්න. එතකොට 7යි. මේව යන්නේ 7ට. 6.9 ආවත් 7ට 6 ආවොතින් 6යි. වයසක පාත්‍රයක ධර්මස 6 ආවුත්තර පාත්‍රි ප්‍රාන්තර ගානට එකතු කරාදී 5යි එකතු කරන්නේ නැත්නම් 6මද සර්? මෙහෙමයි ඔයගොල්ලෝ වැඩ ඉවරුනහම ඇඟිලි වල ගණන් කරාම තරමට සමාන වෙන්න ඕන. දැන් මේක තරම කීයේ? ඒගොල්ලෝ හොයාගත්තනේ ගණනය කරලා වල්ල ගන්නලා කියන්නේ. මේකේ තරම කීයේ? 7යි. දැන් මෙතන ඉඳලා මෙතනට ගණන් කරාම 7ක් තියෙන්න ඕන බලන්න. 42 43 44 45 46 47 48 7ක් තියෙයි. වැඩ ඉවරනම 7ක් තියෙන්න ඕන. ඔන්න මෙහෙ ආරම්භ බලන්න මේ 63 69 63 64 65 66 67 68 69. ඔයගොල්ලෝ මොන සෙල්ලම දැම්මත් අන්තිමට ඔය ගාන ඇඟිල්ල වල බැලුවාම ඒ ගාන තියෙන්න ඕන. කිව්වද තේරුණා නේද මම? දැන් පන්ති වලද ඔන්න මේ තාම මේ ප්‍රශ්නයක් අහනවනේ මේගොල්ලන්ට. ප්‍රශ්න වලට උත්තරේ දෙනවා. right ඉවර කරන තා පොඩ්ඩකින් මන්තිය. නා ඉවර නෑ මම මේගොල්ලෝ කතා කරනනේ. හරිද? එමුතේ ඔව් දැන් මේක තේරෙනවනේ ඒගොල්ලන්ට. හරිනේ? දැන් මේ තේරෙන්නේ නැති කට්ටිය මේක අහගන්නත් එපා. දැන් පාඩම ඉවර කරගන්න එක නෙමෙයි අපි කරගන්න ඕනේ මේක හරියට මොනව කරගන්න එකේ. ඔව් තේරුම් ගන්න එක ඕන කරන්න. يعني පාඩම ඉවර කරගන්න එක නෙමෙයි ඇත්තටම කරගන්න මේක හරියට තේරුම් ගන්න ඕන. টয়ලට් යන්න මොනවා හරි ඕන නම් ඔයගොල්ලෝ නැගිටලා ගිහිල්ලා ඒ වැඩේ කරගන්න. ඒ කියන්නේ එහෙම ඔයගොල්ලෝට හැම අවශ්‍යතාවයක් එහෙම තියෙනවා නම් නැගිටලා ගිහිල්ලා ඒ වැඩේ කරන් ආයෙත් ඇවිල්ලා වාඩි වෙන්න. ගෙදරන ඉන්නේ. බඩගින්න නම් මොනවා හරි කරලා කකා වැඩ කරන්න ඔය ගම. ඔව් දැන් ඔයගොල්ලෝ බඩගිනි නම් මොනවා හරි චොට්ටක් ගෙනල්ලා කකා වැඩ කරන්න මං කියන්නේ මං ඔයා කනවද කියලා අහන්නේ කායින්වත්. මං එහෙම අහලා ඇහිලා නැහැනේ කවදාවත් ඔයා කනවද කියලා අහනවා. මට ඕන තරම් ළමයි කනෝ පේනවා. මං අහන්නේ කනවද කියලා. පොඩි ඇව පවුනේ බඩගිනි කාපුදී. මටත් දරුවෝ ඉන්නෝනේ. ඒ දරුවන්ට බඩගිනි ඒ දරුවොත් කනෝනේ. නිසා ඔයගොල්ලෝ බඩගින්න මොනවද කියලා කාලා අම්මා තමයි මට සමහර අම්මලා පේනවා. අත යනවා කටර ළමයිගේ බත් ගුලියක්. කමක් නැහැ ෂෝ. එහෙම තමයි කරන්න ඕන. මේ වගේ අවස්ථාවක් ආයි ජීවිතේ එන්නේ නැහැනේ මම මේ උගන්වනෝ කෑම කනෝ ගණන් හදනෝ එහෙම ආයි ටික දවසකින් ෆිසිකල් වාන්ති පටන් ගත්තාම මේ අවස්ථාව
නැති වෙලා යනවා. මේක උපරිම ෆන් එකෙන් වැඩ කරගන්න ඕන. එහෙම මේක නිකන් අමුතු මාන පීඩනයක් දාගෙන නිකන් බහුබූතයක් කරගන්න ඕනේ නෑ ඔයගොල්ලෝ. ජොලියේ වැඩේ කරගන්න එච්චරයි. අදුම මාරු කරන්න ඒව කරන්න යන්න එපා. කනෝ බොනෝ ඒ ඕන එකක් කරගන්න. අදුම මාරු කරන්න ඒවත් ඕන නම් ටක් ගාලා කැමරා ඕෆ් කරලා ඒ වැඩ කරගෙන ආයෙ වෙන ඇතුමක් හදාගන්න. දාඩිය දානවා ඉන්න බෑ. ටක් ගාලා කැමරා ඕෆ් කරා උත්තර මෙදන් අදුන් ටිකක් මාරු කරගන්න. කාටවත් පේන්නේ නැහැ නේ මොකද. එහෙම ප්‍රශ්නකුත් නෑ මට. හරිද? එසා කනෝ බොනෝ අම්මා කවනෝ තාත්තා කවනෝ ඒ ඕන එකක් කරගන්න ගණන් හදන්න ඕන හැබැයි. හරිනේ ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේ ටික පැහැදිලි අතොස්ස. කලබල කෙනෙක් ඉන්නම් අයින් වෙලා යන්න. ඒව තරහ නෑ මම. මෙම තරහ නෑ මේක දැන් ගිය සතියේ මල ගෙදර වුණානේ. සර් මල ගෙදරනේ දැන් උගන්වන්නේ නැද්ද කියලා අහන්නේ නෑනේ කවුරුවත්. ඒ අනිත් දවසට එහෙම වුණාම එහෙම අපිට ඉතින් ඒ වගේ ප්‍රශ්න වුණාම මේ වගේ පොඩි වෙලාවල් වැඩිපුර අල්ලගෙන අපිට තියෙන chance එකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. right? දැන් මේ ටික හරිනේ. ඒ අප්ෂට් අය නැගිටලා යන්න ගිහලා පස්සේ හෙට රෙකෝඩින් එකක් බලන්න. රෙකෝඩින් එකකුත් දෙනවනේ. right? දැන් මේට අමතරව පන්ති ප්‍රාන්තර වල තව ක්‍රමයක් තියෙනවා. ඒකත් අපි කරලාම නවත්තමු. හරිද? බලන්න ඒක. පන්ති ප්‍රාන්තර වල බලන්න තව ක්‍රමයක් තියෙනවා. මේ බලන්න. චුට්ටක් බෝඩ් එක බලන්නකෝ. 10න් පටන් ගෙන තරම 8ක් වෙන ඕනේ ලියන්න. හරිද? තරම 8ක් බලා ගන්න ඉතින් හැටි. ආසේ තමයි. දැන් පුතේ කෙලිම මම තරම දෙන්නේ. හොඳේ තරම 8යි. දැන් මම මෙට කලින් කරේ 10යි 7යි එකතු කරානේ. හරිද? දැන් 10යි 8යි 18යි. 10යි 8යි 18යි. දැන් මේකට අයිතියා කියන්නේ මේවා. 10 11 12 13 14 15 16 17 10 11 12 13 14 15 16 17 18 මේකට ඇයිද නැහැ හොඳේ ඊකට පටන් ගන්න 18 අන්තිම අගයෙන් පටන් ගන්නවා 18යි 8යි 26යි ඊකට පටන් ගන්න 26යි 26යි 8යි 34යි ඊගාට පටන් ගන්න 34න්මයි මේ ගානෙම පටන් ගන්නවා 34යි 8යි 42 අරගොල්ලෝ අහුවේ මට ඉස්සෙල්ලා කතාවක් ඒක හරිනේ ඒවයි මේ අවසන් වෙනාගේ මතයි මෙතන පටන් ගන්නෙ මම කිය ඔක්කොම එකපාරට කියලා දෙන්න බැරියයි කියලා දැන් මේකත් එවෙල කියන හාත භූත වෙලා යනවා ඔයගොල්ලෝ බැරි කට්ටිය හොඳේ දැන් ඊළඟට පටන් ගන්නෙ 42න්මයි ඉවර වුණ එකෙන් පටන් ගන්නවා 42යි 8යි 50යි ඊගාට පටන් ගන්නේ 50න් 50යි 8යි 58යි තව එකක් ඕනම් එක පටන් ගන්නේ 58යි 58යි 8යි 66යි දැන් බලන්නකෝ මේට අයිතියාගේ හිතෙන් නමන්න සද්දෙන් නමන්න එපා හිතෙන් නම 10 11 12 13 14 15 16 17 8යි 18 ගන්නෑ මෙතන තමයි 18යි ති 18 19 20 21 22 23 24 25 26යි තියෙන්නේ 25න් ඉවරයි මෙතන පටන් ගන්න 26යි මේක තමයි 26යි ති 26 27 28 29 30 31 32 33 34 ගන්නෙ නෑ 34 මෙතෙන්ට 34 35 36 37 38 39 40 41 මෙතන 42 42 එතෙන්ට ඇයිද නෑ මෙතෙන්ට 42 මේකට ඇයිති 42 43 44 45 46 47 48 49 මෙතන 50 එතෙන්ට ඇයිති නෑ තේරෙන්නේ අතොස්ස මෙහෙමත් දෙන්න පුළුවන් එහෙම දෙන්න නම් ඔයගොල්ලෝට ගානේ මෙන්න මෙහෙම දීලා තියෙන්න ඕන සමහර අවස්ථාවලට ඔයගොල්ලන්ට දෙනවා මෙන්න මෙහෙම 18 26 ආකාරයට දත්ත සමූහණය කරන්න. ගානේ ඔහම දෙනවා. පන්ති ප්‍රාන්තර දෙකක් තුනක් දීලා දත්ත සමූහණය කරන්න කියලා කියනවා. ඔයගොල්ලෝ පේනවා.
18න් ඉවර වෙලා මෙතන 18න් පටන් ගන්නවා. එහෙනම් ඔයගොල්ලෝ ඊළඟ එක පටන් ගන්න 26න් පටන්ගෙන ඊළඟට ගලප ලියන්න යනවා. තේරෙනවද අතොස්ස? right? මෙහෙම ලියන්න පුළුවන්. හොඳේ? right. ඔයගොල්ලෝ හදලා තියන්න ටියුට් එක සම්පූර්ණයෙන් හදන්න. මේටි කියලා ගතිය තායි කියලා දෙන්නම්. හොඳේ? මේටි කියලා ගතිය තායි කියලා දෙන්නම්. ඔයගොල්ලෝ කරන්න ටියුට් එක සම්පූර්ණයෙන් කරන්න. ඊට අමතරව විසියට එක අභ්‍යාසය කරාද ඒක? 28 එක අභ්‍යාස කරාද? ඔව් සර්. ඔව් සම්පූර්ණයෙන්ම හදන්න 28 එක අභ්‍යාසය. ඔව් පේපරේ සම්පූර්ණයෙන් කරන්න පුතේ. 28 දෙක අභ්‍යාසයත් කරන්න. මේවා දැම්ම ඉස්කෝලේ කරන්න හම් වෙන්නේ නැහැ හොඳේ. කරයිද දන්නේ නැහැ කොහේ කරන්න වෙයිද දන්නේ නැහැ හොඳේ. ඒකත් අපි කරලාගෙන ගියාම වැඩ ලේසියි හොඳේ. 28 දෙක අභ්‍යාසය. ඔව් මම බෝඩ් එකේ ලියන්න. මෙන්න මේවා කරන්න ඕන. 28 1 28 2 28 3 අභ්‍යාසමාලා තුනම කරන්න. ටිකක් ඉන්න එකේ ටික කරන්න. හරි? එහෙනම් අපි ආයේ හම්බෙන්නේ සෙනසුරාදානේ. සෙනසුරාදා පන්තියේ ඉරිදාත් පන්ති තියෙනවා. සෙනසුරාදා උදේ 5ට ඉරිදා උදේ 5ට. සෙනසුරාදා උදේ 5ට පන්ති ඉරිදා උදේ 5ට විභාගේ තමයි අපේ මොකද්ද? බොරු කියන්න එපා. විභාගේ තමයි අපේ අනාගතේ. හොඳේ? විභාගේ තමයි අපේ අනාගතේ. අභාගේ නෙමෙයි. right. එහෙනම් ආයිවත් අරුවනේ. good night. ආයිබෝවන්. පරිස්සම් වෙලා ඉන්න බුදු සරණයි ඔයගොල්ලන්ට. දෙවි පිහිටයි.